කෝමාරිකාව වනකොට මේ අක්කර දහස් ගණක් සුද්ධ කරනකොට ඒක වැරද්දක් විදිහට දකින්න එහෙම සිදුවීමකුත් වෙනවා. විල්පත්තුව ආශ්‍රිතව පහුගිය කාලේ මේ රිෂාඩ් බදුදී එවකට මාත්‍යවරයාගේ මැදිහත් වීම මත ඒ සිද්ධ වෙච්ච ක්‍රියාවලිය ඒක පැහැදිලිවම සමාජගත වුණේ ජාතිවාදී පැතිකඩ. අපි උත්සාහ දරුවා මේකේ තියෙන පාරිසරික ප්‍රශ්නේ මතු කරන්න. විශේෂයෙන්ම විල්පත්තුවේ දකුණු මායිම ආශ්‍රිතව අවුරාලංකා සමාගම මගින් මේ කරන ක්‍රියාවලිය තුළදී ප්‍රධාන වශයෙන් හිටපු පරිසර අමාත්‍යවරයා විදිහට අපිට හඳුන්වන්න ඕනේ. එස්.එම්. චන්ද්‍රසේන අමාත්‍යවරයාගේ සම්බන්ධතාවයේ උඩ තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. මේ විල්පත්තු මායිමෙන් පටන් අරගෙන දැන් මේ වන විට අනුරාධපුර දිස්ත්‍රික්කයේම ආවරණය වෙන පරිදි අක්කර ලක්ෂයක් අවුරාලංකා කියන මේ සමාගම මගින් කෝමාරිකා වගාව සඳහා ලබා ගන්න සැලසුම් කරලා තියෙනවා. දැන් විල්පත්තුවේ උතුරු ප්‍රදේශය ජනාවාසකරණයේ හින්දා විශාල බලපෑමකට ලක් කළා. විල්පත්තුවේ දකුණු ප්‍රදේශය විශාල බලපෑමකට ලක් කරලා තියෙනවා මේ කෝමාරිකා වගාව හින්දා. විල්පත්තුවේ නැගෙනහිර ප්‍රදේශයේ බලපෑමකට ලක් කරනවා පහළ මල්ලතුවේ කියන ව්‍යාපෘතිය හරහා. එතකොට එතනින්ම පේනවා අපේ රටේ මේ පාරිසරික අනපනත් කොයි විදිහටද පරිසර අමාත්‍යවරයා විසින් උල්ලංඝනය කරලා දාන්නේ කියලා. ගස්වැල් මල් පල සිවන සදන්නේ ගංගාල දොල ගලා වසින්නේ අපේ ජීවිතේ සොබාදමිනි ඉරක දෙන්නේ තලු වැලි කතරයි හරිත නිම්නයයි මහසාගරයයි නිල්ගුවන් ගැබයි මිහි මණ්ඩලයි මිහි මවගේ ගීතයයි ඔන්න අද දවසෙත් අපි සූදානම් වෙනවා මිහිසර කතා බහ තවත් වැඩසටහනක් ඔබ වෙත ගෙන එන්නට. ඉතින් මෙවර අපි කතා බහ කරන්නට බලාපොරොත්තු වෙන්නේ මෑතකදී සිද්ධ වුණු වැලි බලපත්‍ර, වැලි ප්‍රවාහන බලපත්‍ර ඉවත් කිරීම එක පැත්තකින් ඊට පස්සේ අර විල්පත්තු ප්‍රේරණ කලාපය තුල ඒ ආශ්‍රිත ඉඩම්වල කෝමාරිකා වගා කිරීම සහ තවත් බොහෝ පරිසර විනාශයන් සිද්ධ වෙනවා ඇති. එතරම් කරලියට නොපැමිණි. මෙන්න මේ දේවල් පිළිබඳව පොඩ්ඩක් පැහැදිලි කරගන්නට හදන්නේ. ඉතින් අද දවසෙත් අපි මේ සඳහා සම්බන්ධ කරගත්ත පරිසරවේදී සජීව චාමිකර අයිබෝන් කිලි පිළිගන්න සජීව. දැන් මොනවාද මේ වැලි ප්‍රශ්නයක් යනවා හොගාලා. අපි දකිනවා නිවුස් වල පෙන්නනවා නිකන් යක්කු වගේ ඇවිල්ලා යන්ත්‍ර සූත්‍ර දාගෙන පිස්සුවෙන් වගේ වැලි හරනවා. මොකද්ද මේ වෙලා තියෙන්නේ? ඔව් මම හිතන්නේ මේ වර්තමාන රජය බලයට පත් වුණාට පස්සේ ඊටාම වැරදි විදිහට අපේ රටේ නීතිය සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කරපු බව පෙන්වන්න කරපු පළවෙනි ක්‍රියාවලිය විදිහට තමයි මේක දකින්නේ. මොකද අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය කියන එක ප්‍රජාතන්ත්‍රවාදය කියන එක සම්පූර්ණයෙන්ම නැත්තට නැති කරලා දාපු බවට තියෙන එක සාධකයක් විදිහට තමයි මේක පෙන්වන්න පුළුවන් වෙන්නේ. මොකද ඒකට හේතුව මම මේ විදිහට කියන්නේ ඒ තමයි විශේෂයෙන්ම අපි දන්නවා මේ වැලි කැණීම් කටයුතු ප්‍රවාහනය කිරීම කටයුතු එහෙම නැත්නම් ගබඩා කිරීම ක්‍රියාවලිය මේවා ගොඩනගන්න ඇතිවෙච්ච ප්‍රධාන පනතක් තියෙනවා. ඒක පාර්ලිමේන්තුවෙන් සම්මත වෙච්ච පනතක්. ඒ තමයි පතල් හා ඛනිජ ද්‍රව්‍ය පනත. 1992 අංක 33 දරන පතල් හා ඛනිජ ද්‍රව්‍ය පනත. මේක අවසාන වශයෙන් සංශෝධනය වුණා 2009 අංක 66 දරන පතල් හා ඛනිජ ද්‍රව්‍ය පනත විදිහට අවසාන සංශෝධනය ආවා. එතකොට මේ පනත පාර්ලිමේන්තුවෙන් සම්මත වෙච්ච පනතක්. එතකොට මේ පනතේ 28 1 කියන වගන්තිය යටතේ සඳහන් වෙනවා කොයි ආකාරයෙන්ද මේ ඛනිජ ද්‍රව්‍ය සම්බන්ධයෙන් කටයුතු කරන්න ඕනේ කියලා. එතකොට වැලි කියලා කියන්නේ ඛනිජයක්. එතකොට මේ ඛනිජ ද්‍රව්‍ය ප්‍රවාහනය කරන්න, කැණීම් කරන්න, සමීක්ෂණ කරන්න, ගබඩා කරන්න ඒ වගේම ගබඩා කිරීම විතරක් නෙමෙයි ඒවා අපනයනය කරන්න ඒ සියලුම ක්‍රියාවලීන් සඳහා බලපත්‍ර ලබා ගන්න ඕනේ. එතකොට මේ බලපත්‍ර ලබා ගැනීමකින් තොරව ඒවා ක්‍රියාත්මක වෙනවා නම් පනතේ 63 වෙනි වගන්තිය යටතේ සඳහන් වෙනවා කොයි විදිහටද අත්අඩංගුවට ගන්න පුළුවන්. ඒ දේවල් සිද්ධ වෙන්නේ කියලා මේ වගේ තමයි නෛතික රාමුව ගොඩනංවලා තිබ්බේ පතල් හා ඛනිජ ද්‍රව්‍ය පනතට අනුව. එතකොට ඒ තිබ්බ ක්‍රියාවලිය එක දවසකින් බිඳ වැට්ටුවා වර්තමාන රජයේ බලයටපත් වෙලා 2019 දෙසැම්බර් මාසේ 19 වෙනිදා විශේෂයෙන්ම කැබිනට් අනුමැතියක් අරගත්තා මේ ප්‍රවාහන බලපත්‍ර අහෝසි කරන්න. වැලි මැටි සහ පස් ප්‍රවාහනය කිරීම සඳහා බලපත්‍ර අහෝසි කරන්න. ඒ ක්‍රියාවලියේදී ඒගොල්ලෝ සඳහන් කළා තිබ්බ දේ තමයි මේ කැබිනට් අනුමැතිය ලබා ගැනීමේ ක්‍රියාවලිය තුලදී මේ බලපත්‍ර ප්‍රවාහන බලපත්‍ර හේතුවෙන් තමයි මේ දේවල් වල මිල ගණන් වැඩි වෙලා තියෙන්නේ කියලා. අපි දන්නවා හොඳටම සාමාන්‍යයෙන් රුපියල් 200කට වැඩි අඩු මුදලක් තමයි මේ සඳහා වැය වෙන්නේ. නමුත් ඒක තමයි ඕන් පෙන්නලා දීලා තියෙන්නේ මේ දේවල් මිල ගණන් වැඩි වෙන්න බලතවාලා තියෙන සාධකයින්. ඒ බව සඳහන් කරමින් මේ ප්‍රවාහන බලපත්‍ර ක්‍රියාවලිය අහෝසි කළා. ඒ අහෝසි කිරීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක වුණේ
කැබිනට් අනුමැතියකින් යටතේ. එතකොට අපිට පේනවා කැබිනට් අනුමැතියකින් කිසිදු ආකාරයකින් නෛතික මේ හැකියාවක් නේ නීතිමය හැකියාවක් නැහැ. පාර්ලිමේන්තුවෙන් සම්මත වෙලා තියෙන පනතක තියෙන බලතල අහෝසි කරන්න. එතකොට පතල්හා කංජ ද්‍රව්‍ය පනතේ තිබ්බ බලතල අහෝසි කරා කැබිනට් අනුමැතියක් යටතේ. එතකොට ඒ හින්දා තමයි මම පෙරදී සඳහන් කළේ අපේ රටේ තියෙන මේ ප්‍රජාතන්ත්‍රවාදය කියන එක සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කරා. මොකද ඒකට හේතුව තමයි අපිට තියෙන මේ සිවිල් පුරවැසියට තියෙන අපිට තියෙන බලය පාවිච්චි කරලා තමයි අපි විවස්ථාදායකයේ විධායකයේ සහ අධිකරණයේ ගොඩනගන්නේ. ඒ ගොඩනගන්නේ අපිට තියෙන බලයන් පහෙන් තුනක් පාවිච්චි කරලා අපි තුනක් මේ රජයේ ගොඩනැගීමේදී දෙනවා අපි ළඟ දෙකක් තියාගන්න. එකක් තමයි ඡන්ද බලය සහ මූලික අයිතිවාසිකම් තියෙන බලය. එතකොට අපි මේ දීපු ඡන්ද බලය පාවිච්චි කරලා දීපු මේ බලය වුන් වැරදි විදිහට භාවිතා කරලා තියෙනවා. ඉතින් එතෙන්දී අපේ රටේ මේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය කියන එක සම්පූර්ණයෙන්ම විඳවටලා තියෙනවා. ඉතින් මේ ක්‍රියාවලිය හරහා බලයටපත් වෙච්ච රජයක කාර්ය මේ විදිහට ක්‍රියාත්මක වෙනවා නම් අපේ රටේ මේ ස්වභාවික සම්පත් ගැන අපිට කතා කරන්න බෑ. මොකද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා මේ රටක ස්වභාවික සම්පත් ආරක්ෂා කරලා වැඩි දියුණු කිරීම සඳහා රජයක් බැඳී ඉන්නවා. එතකොට එහෙම බැඳී ඉන්න රජයක් බලයටපත් වෙලා කෙටි කාලයක් තුළදී අපේ රටේ තියෙන ස්වභාවික සම්පත් ටික කොල්ල කෑම සඳහා අවශ්‍ය කරන ක්‍රියාවලිය විවෘත කරලා දෙනවා. දැන් ඒක විවෘත කරලා දුන්නොත් එහෙම නැත්නම් බලපත්‍ර අහෝසි කිරීම හරහා සිද්ධ වෙන්න පුළුවන් පරිසර හානිය මොකද්ද? අද වන විට ඒක අපි ඇත්තටම භුක්ති විඳිනවා. මොකද හේතුව තමයි මේ බලපත්‍ර ක්‍රියාවලිය යටතේ තමයි කැනීම් බලපත්‍ර ලබා ගැනීමේ ක්‍රියාවලිය ඒ ආකාරයෙන් පැවතුනාට ප්‍රවාහන බලපත්‍ර ක්‍රියාවලිය හරහා තමයි කැනීම් ක්‍රියාවලිය පවා යාමනයට ලක් කළේ. එහෙම නැත්නම් අපි ඒකට කියනවා පසු විපරම් ක්‍රියාවලිය ශක්තිමත්ව ක්‍රියාත්මක වුණේ. මොකද හේතුව තමයි මේ වන විට ඒ தત્ත්වය ඇති කළේත් අපි මැදිහත් වෙලා කරපු නඩුකරයක ප්‍රතිඵලයක් විදියට 2006 සහ 2007 අවුරුදු වල එතෙන්දි විශේෂයෙන්ම තිබ්බ தત્ත්වය තමයි කැනීම් බලපත්‍රයට සාපේක්ෂව ප්‍රවාහන බලපත්‍රය නිකුත් කිරීම. එතෙන්දී වෙච්ච ඒ ක්‍රියාවලිය ඇති වෙන්න ප්‍රධාන වශයෙන්ම බලපෑවේ කැනීම් බලපත්‍රයක් වියුක්තව සිද්ධ වුණොත් ප්‍රවාහන බලපත්‍රයක් වියුක්තව සිද්ධ වුණොත් එimhe මේ ක්‍රියාවලිය නීති විරෝධී ආකාරයෙන් වෙන්න කරන පසුබිම ගොඩ නැංගෙනවා. එතකොට මේ ක්‍රියාවලිය එකට ඒකාබද්ධ කරාම වෙන දේ තමයි කැනීම් බලපත්‍රයක් දුන්නොත් එහෙම යම්කිසි ස්ථානයක කියුබ් 500ක් කැනීම් කරන්න ඒ කියුබ් 500 ප්‍රවාහනය කිරීමට සඳහා තමයි කැනීම් බලපත්‍රයේ ප්‍රවාහන බලපත්‍රය නිකුත් වෙන්නේ. එතකොට මේ ක්‍රියාවලිය අපිට ඕනම ස්ථානයකදී පසු විපරම් කරන්න පුළුවන්. මාර්ගයේ මේවා ධාවනය කරනකොට මේවා ප්‍රවාහනය කරනකොට පොලිසියට පුළුවන් මේවා මේ පරීක්ෂා කරලා බලලා නිවැරදි පරිදිද මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කියන එක බලන්න. භූවිද්‍යා සමීක්ෂණ පතල් කාර්යාංශයේ නිලධාරීන්ට පුළුවන්. දැන් එතකොට මේක නීති විරෝධී ආකාරයෙන් කැනීම් කරපු එක ප්‍රවාහනය කරනකොට අත්අඩංගුවට ගන්න පුළුවන් ඉතාම පහසුවෙන්. දැන් මේ වන විට මේ කැනීම් බලපත්‍රය තිබෙද්දි ප්‍රවාහන බලපත්‍රය අහෝසි කරපු හැටියෙම වෙන දේ තමයි ඕනෑම ස්ථානයකින් නීති විරෝධී ආකාරයෙන් කැනීම් කරලා ඕනෑම විදිහකට ප්‍රවාහනය කරන්න පුළුවන්. මොකද ප්‍රවාහනයේදී සිද්ධ වෙච්ච පසුවිපරම් යාන්ත්‍රණය සම්පූර්ණයෙන්ම බිඳ වැටුවා. මේක හිතාමතාම කරපු දෙයක්. ඉතින් ඒක බිඳවට්ටනවත් එක්කම අද වන විට වෙච්ච දේ තමයි වෙරළේ ඉඳලා වෙරළ ප්‍රදේශවල ඉඳලා රට අභ්‍යන්තරයේ තියෙන සියලුම ගංගා පරිසර පද්ධති ඒ වගේම ගොඩවැලි කියන මේ හැම තැනම කැනීම් කරමින් නීති විරෝධී ආකාරයෙන් කැනීම් කරමින් මහා පරිමාණයෙන්ම වැලි ජාවාරමක් ඇති වෙලා තියෙනවා. අද වන විට අපි දන්නවා මහවැලි ගඟේ දෙවැන්ත වැලි ජාවාරමක් ක්‍රියාත්මක වෙනවා. මොකද සාමාන්‍ය තත්ත්වයට යටතේදී නම් වැලි කැනීම් සඳහා බලපත්‍ර ලබා දීමේදී පළවෙනිම එක තමයි භූවිද්‍යා සමීක්ෂණ පතල් කාර්යාංශයෙන් සමීක්ෂණයකට ලක් කරලා ඒ ස්ථානයේ කැනීම් කරලා ලබා ගන්න පුළුවන් වැලි ප්‍රමාණය අධ්‍යයනයට ලක් කරන්න ඕනේ. එතකොට මේ අධ්‍යයනය පාදක කරගෙන කැනීම් බලපත්‍ර නිකුත් කරන්න ඕනේ. ඒ කැනීම් බලපත්‍ර සාපේක්ෂ කරගෙන ප්‍රවාහන බලපත්‍ර නිකුත් කරන්න ඕනේ. අද වන විට අර කිසිදු සමීක්ෂණ ක්‍රියාවලියක් නොමැතිව බලපත්‍ර නිකුත් කිරීමේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කළා. අද වන විට මේක මාෆියාවක් තත්වයට පරිවර්තනය වෙලා තියෙනවා. දැන් මේකෙන් මොකද්ද වෙන දීර්ඝකාලීනව සිද්ධ වෙන්න පුළුවන් හානිය මොනවද? බලපෑම් මොනවද? බලපෑම්. ඔව් මේක ඇත්තටම බලපෑම කෙටි කාලීනව සහ දීර්ඝ කාලීනව කියලා අපිට කොටස් දෙකකට බෙදා ගන්න පුළුවන්. එකක් තමයි මේ මහ පරිමාණයෙන්ම වැලි කැනීම් කටයුතු වල ප්‍රතිඵලයක් විදිහට පළවෙනියෙන්ම සිද්ධ වෙන එක තමයි ගංගා ඇලදොලවල් වල ජල මට්ටම පල්ලෙහා යන එක. මොකද ගැඹුරු එන්න වැඩි වෙනවා කියලා කියන්නේ භූගත ජල මට්ටම එන්න පල්ලෙහා යනවා. ඒකෙන් එක පැත්තකින් ඍජුවම සිද්ධ වෙච්ච පහුගිය කාලේ අත් වෙච්ච ඉරණම තමයි සාගර ජලය රට අභ්‍යන්තරයට ගමන් කිරීමේ ක්‍රියාවලිය ශීඝ්‍ර වුණා. අපි දන්නවා කැලණි ගඟ, ඊට අමතරව කළු ගඟ, දෙදුරුඔය, මාඔය, ඊට අමතරව නිල්වලා ගඟ, ගින් ගඟ, මහවැලි ගඟ මේ ගංගාවන් වල අද වන විට රට අභ්‍යන්තරයට ලුණු ජලය එහෙම නැත්නම් මුහුදු ජලය පැමිණීම දරුණු විදිහට වර්ධනය වෙලා තියෙනවා.
මේ හින්දා ජල අර්බුද පවා ඇති වෙලා තියෙනවා. පානීය ජල අර්බුද පවා. අපි දන්නවා අඹතලේ ජල පවිත්‍රාගාරයත් පහු කරගෙන අද වන විට හංවැල්ල ප්‍රදේශයත් පහු කරගෙන අවිසාවේල්ල දක්වාම මුහුදු ජලය ගමන් කරනවා. දැන් ඒකේ ප්‍රතිඵලයක් විදිහට පහුගිය නියංකම් සමය තුලදී අඹතලේ ජල පවිත්‍රාගාරයේ ජලය ලබා ගන්න ස්ථානයේ ඉදිරියෙන් මේ වැලි කොට්ට දාලා ඉදිකිරීමක් සිද්ධ කරන්න වුණා මේ ලුණු වතුර එන එක පාලනය කරන්න. ඊට පස්සේ අපි කළුගංගේ ගත්තාම කළුගංගේ කඳන ජල පවිත්‍රාගාරයත් පහු කරගෙන මේ ලුණු වතුර ගමන් කරනවා. ඒතකොට පහුගිය දවස්වල කඳන ජල පවිත්‍රාගාරයෙන් ලබා දෙන ජලය සීමා කරන්න උනා. දැන් එතකොට මේ වගේ තත්වයක් පළවෙනියෙන්ම අත්පත් වෙලා තියෙනවා ඊටාම කෙටි කාලීනව. අනිත් පැත්තෙන් ඊළඟ එක තමයි දීර්ඝ කාලීනව ඇතිවන බලපෑම් තව පැත්තකින් තියෙනවා. තව කෙටි කාලීනව ගත්තොත් එහෙම මේ බොහෝ ගංගා ඇලදොලවල් වල මේ ආකාරයෙන් සිද්ධ වෙද්දී මේවැ සුළු පරිමාණ කෘෂිකර්මාණී නිරත වන ජනතාව අමුණු ඉදි කළා මේ ගංගාවල දිය පහරවල වල අමුණු ඉදි කළා තමයි වතුර ලබා ගත්තේ. නමුත් මේ ගංගා පතුල එන්න ගැඹුරු වෙන්න අර අමුණු වලින් ජලය ලබා ගන්න බෑ. ඒ හින්දා වැව් පද්ධතිය සක්‍රිය කරගන්න බැරි වෙනවා. ඊට අමතරව භූගත ජලය එන්න පල්ලෙහා යන හින්දා සහ ජලය ලබා ගැනීමේ නොහැකියාව හින්දා මේ සුළු පරිමාණ කෘෂිකර්මාණී නිරත වෙච්ච ජනතාවට කෘෂිකර්මාන්තය කරගන්න බැරි තත්ත්වයක් අද වන විටපත් වෙලා තියෙනවා. අපි දැදුරුවේ පහුගිය කාලේ මේ පිළිබඳව අධ්‍යයනයක් කළා. දැදුරුවේ වතුර අරගෙන තමයි වැඩිපුර ප්‍රමාණයක් ඊවට ජනතාව කෘෂිකර්මාන්තේ නිරත වෙන්නේ. විශේෂයෙන්ම මේවට පාවිච්චි කරනවා ඒගොල්ලෝ නල පාවිච්චි කරලා තමයි වතුර අරගන්නේ. අද වන විට මේ මෝටර පාවිච්චි කරලා වතුර ලබා ගන්න බැරි තත්වයකට පරිවර්තනය වෙලා තියෙනවා. ඒ ප්‍රදේශවල කෘෂිකර්මාන්තය කරගන්න බෑ ජනතාව. මේ වගේ ප්‍රශ්න ගණනාවකට මේ වන විට ගොදුරු වෙමින් පවතිනවා ඒ වටේ ඉන්න ජනතාව. ඊට අමතරව අපි දන්නවා මේ දැන් සමහර කෙනෙකුට මේක කිව්වහම එකපාරටම හිතෙයි වැලි කැණීම කොහොමද අලිමිනිස් ගැටුම වර්ධනය වෙන්න බලපාන්නේ කියලා. මොකද මහවැලි ගඟේ මේ මහ පරිමාණයෙන් වැලි කැණීම් වල ප්‍රතිඵල විදිහට ඒක දැන් මේ වන විට උද්ගත වෙමින් පවතිනවා. මොකද ඒකට හේතුව තමයි මහවැලි ගඟේ පහළ ප්‍රදේශයේ පිහිටලා තියෙන පිටාර භූමි. විශේෂයෙන්ම අපි දන්නවා සෝමාවතිය, වස්ගමු ආශ්‍රිතව, ඒ වගේම කන්දකාඩු, ඒ වගේම ජලගැලුම් නිම්න ප්‍රදේශ මේ ආශ්‍රිතව විල්ලු පරිසර පද්ධති සක්‍රිය වෙන්නේ මහවැලි ගඟ පිටාර ගැලුවොත්. මොකද මේ පිටාරත් එක්ක එකතු වෙන රොම් මඩ හින්දා තමයි මේ ප්‍රදේශවල විශේෂයෙන්ම විල්ලු පරිසර පද්ධති සක්‍රිය වෙන්නේ. විල්ලු පරිසර පද්ධතිය වල තමයි බෙරුතන කියන ශාකය හැදෙන්නේ. එතකොට ඒක තමයි ඒ කලාපවල ජීවත් වෙන අලියතුන්ගේ ප්‍රධාන පෝෂණ ප්‍රභවය වෙන්නේ. එතකොට මේ වැලි කැණීම් කරලා එන්න මහවැලි ගඟේ ප්‍රමාණය සහ ගැඹුර එන්න වැඩි වෙන්න ඊසාන දිග මෝසම සක්‍රිය වෙන කාලෙට මහවැලි ගඟ පිටාර ගලන්නේ නැහැ. මොකද හේතුව ඒකේ දැන් එන්න ප්‍රමාණයෙන් වැඩි ගැඹුර වැඩි වෙලා තියෙනවා. එතකොට පිටාර ගලන්නේ නැති වෙනකොට වටේ තියෙන විල්ලු පරිසර පද්ධති සක්‍රිය වෙන්නේ නැති හින්දා ඒවැ බෙරුතන ශාක වර්ධනය වෙන්නේ නැති වෙනකොට අලියතුන්ට වෙනවා තමන්ගේ පෝෂණ ප්‍රභවයන් නැති වෙනකොට ගම්මාන වලට වදින්න. එහෙම නැත්නම් වගා බිම් වලට පිවිසෙන්න. ඔන්න අලිමිනිස් ගැටුම නිර්මාණය වෙනවා. ඉතින් මෙන්න මේ වගේ ප්‍රශ්න අති බහුතරයක් අද වන විට නිර්මාණය වෙලා තියෙනවා මේ වැලි ජාවාරමක් තත්ත්වයට පත් කිරීම සඳහා ප්‍රවාහන බලපත්‍ර අහෝසි කරන ක්‍රියාවලිය. කියන්නේ ක්‍රමිකව යම් කිසි සැලසුමක් අනුව මේ වැලි ලබා ගැනීම ගත්තට ප්‍රශ්නයක් නැහැ. ඔව් පැහැදිලිව සැලසුම් සහගත නැතුව මේක මොකක්ද ඒකට කියන්නේ ගංගා සූරා කෑම නිසා තමයි මේ දේ සිද්ධ වෙන එක්ස්ප්ලොයිට් කරලා තියෙනවා. ඒක කාරණාවක් විදිහට තාමත් ක්‍රියාත්මක ඒක තාමත් ක්‍රියාත්මක නැහැ. වැලි බලපත්‍ර අහෝසි කිරිල්ල ඒ විදිහටම යනවා. එතකොට ඒකට අපි පරිසර වේදින විදිහට විතරක් නෙමෙයි මහ ජනතාව විදිහටත් ඒට එරෙහිව නැගී සිටිය යුතුයි. මොකද මේක අපේ පරිසරය. ඒක කාරණාවක්. ඒකම සිද්ධ වෙච්ච තව කාරණාවක් තමයි දැන් අපි දන්නවා රිචාඩ් ඇමතිවරයා විල්පත්තුව ආශ්‍රිතයේ තියෙන වනාන්තරවල ගෙවල් හදනකොට මහා විශාල කෝසාවක් ඇවිල්ලා ඔහුට විරුද්ධව ඔහු දඬු කඩේ ගහන්න ගොඩක් උත්සාහ කළා. ඔව්. ඒතකොට ඒ වැරද්දක් විදිහට දැකපු මිනිස්සු කෝමාරිකාව වනකොට මේ අක්කර දහස් ගණක් සුද්ධ කරනකොට ඒක වැරද්දක් විදිහට දකින්නේ. එහෙම සිදුවීමකුත් වෙනවනේ. ඒක ඒ ප්‍රේරණ කලාපයේ සිද්ධ වෙන්නේ මොකද්ද මේකේ තත්ත්වය? ඔව් මම හිතන්නේ මේ නාරද ඔය අර ඒ ගත්ත පිවිසුම මම තව පොඩ්ඩක් ඒ පිවිසුමට තව ටිකක් එකතු කරන්න. මොකද හේතුව තමයි විල්පත්තුව ආශ්‍රිතව පහුගිය කාලේ මේ රිෂාඩ් බදූදීන් අමාත්‍යවරයාගේ මැදිහත් ඒවකට අමාත්‍යවරයාගේ මැදිහත් වීම මත ඒ සිද්ධ වෙච්ච ක්‍රියාවලිය සමාජගත වුණේ මේ පාරිසර අර්බුදයක් විදිහට නෙමෙයි. පාරිසරික ප්‍රශ්නයක් විදිහට නෙමෙයි. ඒක පැහැදිලිවම සමාජගත වුණේ ජාතිවාදී පැතිකඩකින්. මොකද මේ ජාතිවාදී පැතිකඩ හින්දා තමයි සමාජගත වුනේ. එහෙම නැතුව ඒක පරිසර ප්‍රශ්නයක් විදිහට සමාජගත කරන්න බැරි වුණා. අපි උත්සාහ දරුවා මේකේ තියෙන පාරිසරික ප්‍රශ්නේ මතු කරන්න. නමුත් සමාජයේ මේක අරගත්තේ මේකේ තියෙන ජාතිවාදී පැතිකඩකින්. ඉතින් ඒ හින්දාම තමයි අර ඔබ සඳහන් කරා වගේ විල්පත්තුව තව ප්‍රදේශයක විශේෂයෙන්ම විල්පත්තුවේ දකුණු මායිම ආශ්‍රිතව කෝමාරිකා වගා කිරීම සඳහා මහා පරිමාණයෙන්ම ඉඩම් භාවිතා කරනකොට ඒ වගේම දකුණු මායිම වෙච්ච විල්පත්තුවේ
කලාවෙන් වතුර අරගෙන මේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරනකොට මේ එන හඬ හරිම අඩු වෙලා තියෙනවා. ඒක ඒ හඬ නගන්න වෙලා තියෙන පරිසරවේදීන් වෙච්ච අපිට විතරයි. මොකද සමාජයේ ඒක බාරගන්නේ නැහැ. මොකද හේතුව තමයි ඒකේ නැහැ ජාතිවාදී පැත්තක්. ඉතින් මේක තමයි තියෙන ගැටලුව වෙලා තියෙන්නේ. මේක ලොකු අර්බුදයක් එක පැත්තකින් අපිට තියෙන. අනිත් පැත්තෙන් ඊළඟ එක තමයි අදවන විට මේ අපි දන්නවා මේ කෝමාරිකා වගාවට මේ ඉඩම් ප්‍රමාණය මේ විල්පත්තුව මායිමේ අරගන්නව විතරක් නෙමෙයි. තවත් අක්කර ලක්ෂයක් මේ කෝමාරිකා වගාවට ලබා ගන්න මේ වන විට ඉඩම් අත්පත් කර ගැනීම සහ ඒකට අවශ්‍ය කරන ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙනවා අනුරාධපුර දිස්ත්‍රික්කයේ තුල. මේක ඉතාම සූක්ෂමව ක්‍රියාත්මක කරනවා මේ සමාගම මගින්. අවුරා ලංකා කියන මේ සමාගම මගින් මේ වන විට පියවරෙන් පියවර මේ විල්පත්තුව මායිමෙන් පටන් අරගෙන දැන් මේ වන විට මුළු අනුරාධපුර දිස්ත්‍රික්කයේම ආවරණය වෙන පරිදි අක්කර ලක්ෂයක් කෝමාරිකා වගාව සඳහා ලබා ගන්න සැලසුම් කරලා තියෙනවා. දැන් එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් අපි කෝමාරිකා වගාවට මේ අරගන්න එකටත් අපි විරුද්ධද කියලා. දැන් සමහරලාට මේක කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක ඖෂධීය ශාකයක්. ඇයි මේ අපේ රටේ මේ වගේ දේවල් කරනවට අපි එකග නැත්තේ කියලා වෙලා. සහ ලොකු ආයෝජනයක්. එතකොට දැන් මෙන්න මේවා තමයි අපි නිවැරදිව අවබෝධ කරගන්න ඕන දේවල්. මොකද හේතුව තමයි ඕනෑම දෙයක් ඒක භෝගයක් විදිහට වාණිජ වගාවක් විදිහට කරනකොට තමයි ගැටලු මතුවෙන්නේ. මේක බහුභෝග වගාවකට යනකොට අපි හැම වෙලාවෙම සඳහන් කරන දේ තමයි බහුභෝග යාන්ත්‍රණයක් තමයි අපේ රටවල් තුර ක්‍රියාත්මක වෙන්නේ. මොකද ඒක භෝගයක් වෙන්න ඒකෙන් වෙන පාරිසරික බලපෑම් ගොඩක් වැඩි. මොකද කෝමාරිකා ඒක භෝගයක් විදිහට වගා කරනකොට ප්‍රධාන වශයෙන්ම ඇති වෙන බලපෑම් ගණනාවක් තියෙනවා. මොකද හේතුව ඒක භෝගයක් විදිහට වගා කරනකොට ඒක සම්පූර්ණයෙන්ම පස නිරාවරණය කරලා වගා කරනකොට වර්ෂාපතනය ලැබෙන කාලවකවානුව තුළදී සම්පූර්ණයෙන්ම මේ ප්‍රදේශ කාදනය වෙමින් එහෙම නැත්නම් සෝදායාමට ලක් වෙමින් ඒ රොම්මඩ ගිහිල්ලා ප්‍රධාන වශයෙන්ම තැන්පත් වෙන්නේ වැව් සහ ජලාශවල ඒ වගේම වැව්වල දිය මාර්ගවල තමයි ප්‍රධාන වශයෙන් මේවා තැන්පත් වෙන්නේ. ඊට අමතරව මේ ප්‍රදේශයේ තියෙන මේ කුඹුරු වල පවා ඒවා තැන්පත් වෙනවා. එතකොට එක පැත්තකින් ඒකෙන් ලොකු බලපෑමක් වෙනවා. එතකොට මේ සෝදායාම වැඩි වෙන්න පසට අධික විදිහට රසායනික ද්‍රව්‍ය යොදන්න වෙනවා පොහොර විදිහට. මොකද හේතුව පළවෙනි අවස්ථාවේදී අස්වැන්න ලබා ගන්න පුළුවන් කෝමාරිකා වගාව. නමුත් ඊළඟ අධියරණ වලට යනකොට අධික විදිහට රසායනික ද්‍රව්‍ය පාවිච්චි කරන්න වෙනවා. එතකොට අපි හිතමු අක්කර ලක්ෂයකට වගේ භූමි ප්‍රදේශයකට ඒක භෝග වගාවකට කුසි රසායනික යොදනවා කියලා කියන්නේ අධික විදිහට පොහොර යොදන්න වෙනවා පළවෙනි අධ්‍යායයේදී දෙවෙනි අධ්‍යායයේදී කුසි රසායනික මේ පලිබෝධකීන් පාලනය කිරීම සඳහා අවශ්‍ය කරන රසායනික යොදන්න වෙනවා. මොකද හේතුව පස සෝදා ගිහිල්ලා පස නිසරු වෙනකොට පෝෂක ලබා දෙන්න තමයි පොහොර යොදන්න වෙන්නේ. පොහොර යොදන්න රසායනික පොහොර යොදන්න අධික විදිහට මේවා ඵලදායීතාවය වැඩි වෙනවා. ඒ වැඩි වෙනකොට කෘමීන්ගේ සහ වල්නාශකවල ක්‍රියාවලිය උත්සන්න වෙනවා. ඒව පාලනය කරන්න ඊළඟට වල්නාශක සහ කෘමිනාශක භාවිතා කරන්න වෙනවා. එතකොට ඒව සියල්ලම ආපහු ගිහිල්ලා තැම්පත් වෙන්නේ මේ භූගත ජලය එක පැත්තකින් දූෂණයට ලක් වෙනවා අනිත් පැත්තෙන් වැව් පද්ධතිය සහ ජල මාර්ගවල භූගත ජලයට එකතු වෙනකොට ඒවා තමයි ලිං වලට එකතු වෙන්නේ. එතකොට නැවත වරක් මේ ජනතාවට අධික විදිහට මේ කුෂි රසායනික වලට නිරාවරණය වෙන්න සිද්ධ වෙනවා. දැන්ට තියෙන වග්වඩු රෝගය තව දුරටත් වර්ධනය වෙන්න ඉඩ තියෙනවා මේ කෝමාරිකා වගාවින්ද. අනිත් පැත්තෙන් ඊළඟ එක තමයි දැන් මේ පස නිරාවරණය වෙච්ච භෝගයක් විදිහට වගා කරාම පසේ තියෙන භූගත ජලය ශීඝ්‍රයෙන් වාෂ්පීකරණයට ලක් වෙනවා. අපි දන්නවා වියලි කලාපේ මේ වගේ භෝගයක් හැදුවාම වෙන ක්‍රියාවලිය තමයි මේ තත්ත්වය අපි උක් වගාවෙන් හොඳටම මොන්රාගල ප්‍රදේශවල දකින්න ලැබෙනවා. ඉතින් මේකෙන් වෙන තත්ත්වය තමයි පසේ තියෙන ජලය ප්‍රමාණය ශීඝ්‍රයෙන් වාෂ්පීකරණයට ලක් කරනවා. මොකද හේතුව විවෘත වෙච්ච පරිසරයක්. ඒ පරිසරයේ තියෙන දේවල් ශීඝ්‍රයෙන් වාෂ්පීකරණයට ලක් කරනවා. එතකොට තවත් ජල අර්බුද ඇති වෙනවා. අනිත් පැයකින් කුසි රසායනික ශීඝ්‍රයෙන් අර භූගත ජලයේ සාන්ද්‍රගත වෙනවා. එතකොට මේ ක්‍රියාවලිය ශක්තිමත්ව වෙන්න සමාගමට ලාභ ලබනවා. ඒ වටේ ඉන්න ජනතාව ලොකු පීඩනයකටපත් වෙනවා. ඉතින් මෙන්න මේ හින්දා තමයි අපි මේකට විරුද්ධ වෙන්නේ. එහෙම නැතුව කෝමාරිකා වගාව අපනයනය කිරීම සඳහා හෝ අපේ රටේ අවශ්‍යතාවය සඳහා කෝමාරිකා වගාවක් විදිහට කරන එකට නෙමෙයි මේකේ තියෙන ගැටලුව තියෙන්නේ. මේක ඇයි බහුභෝග යාන්ත්‍රණයකට යන්නේ නැති? මේක මහා පරිමාණයෙන් ඉඩම් අත්පත් කරගෙන මේ ක්‍රියාවලියකට යන්නේ නැතුව ඇයි මේකට යන්නේ? දැන් ඔබ සඳහන් කළා වගේ අනිත් පැත්තෙන් ඊළඟ එක තමයි මේ විල්පත්තුව මායිමට තියෙන බලපෑම කෝමාරිකා වගාවෙන් නතර වෙන්නෙත් නැහැ. රිෂාඩ් බදූදීන්ගේ ජනවාසකරණයෙන් නතර වෙන්නෙත් නැහැ. අද වන විට ඊළඟ අධියර තමයි මේකේ දරුණුම අධියර තමයි පහළ මල්වතුවේ ව්‍යාපෘතිය. මොකද පහළ මල්වතුවේ ව්‍යාපෘතිය මේ වන විට ක්‍රියාත්මක කරන්න සැලසුම් කරලා තියෙනවා. අක්කර 20000ක පමණ ගොවිබිම් ප්‍රමාණයක් යට කළා වනාන්තර ඉඩම් ප්‍රමාණයක් යට කළා ජලාශයක් හදලා ඒ වතුර ටික අරගෙන යන්න හදනවා විශේෂයෙන්ම මන්නාරම ප්‍රදේශවල සිද්ධ කරන වාණිජ ක්‍රියාවලීන් සඳහා.
ඒ සැලසුම සකස් කරලා තියෙන්නේ. එතකොට අක්කර 20000ක භූමි ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම මේ ක්‍රියාවලියට ඍජුව යට කරන්න නියමිත වෙලා තියෙනවා. ඊට අමතරව ප්‍රධාන වශයෙන්ම අලිමංකඩවල් කීපයක් අහුරමින් තමයි මේ ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙන්නේ. එතකොට අපිට පේනවා මේ විල්පත්තුවට තියෙන බලපෑම එක සීමාවකින් නතර වෙන්නේ නැහැ. දැන් විල්පත්තුවේ උතුරු ප්‍රදේශය ජනාවාසකරණයේ හින්දා විශාල බලපෑමකට ලක් කළා. ඊට අමතරව විල්පත්තුවේ දකුණු ප්‍රදේශය විශාල බලපෑමකට ලක් කරලා තියෙනවා මේ කෝමාරිකා වගාව හින්දා. ඊට අමතරව විල්පත්තුවේ නැගෙනහිර ප්‍රදේශය සහ නැගෙනහිර ප්‍රදේශයේ ප්‍රධාන වශයෙන්ම බලපෑමට ලක් කරනවා පහළ මල්ලතෝය කියන ව්‍යාපෘතිය හරහා. ඉතින් මේකෙන් පේනවා අපේ රටේ මේ සංවර්ධනය කියන නාමයෙන් ඒ කියන්නේ කොතරම් බලපෑමකට මේ ප්‍රදේශවල ජීවත් වෙන ජනතාව ලක් කරනවද කියලා. මොකද මේ පහළ මල්ලතෝය ව්‍යාපෘතියටත් කෝමාරිකා වගාවටත් අරගන්නේ බලපත්‍ර යටතේ සුළු පරිමාණ කුෂිකර්මාන්තයේ නිරත වෙච්ච ජනතාවගේ ඉඩම් ටික තමයි මේ කොල්ල කන්නේ. නීත්‍යානුකූලව යන්නේ නීත්‍යානුකූලව මේ කොල්ල කෑම සිද්ධ කරන්නේ. හැබැයි එක ප්‍රශ්නයක් තියෙනවානේ විශාල ප්‍රමාණයක එලිපෙලි කරන පරිසරික අගයන් වාර්තාරම්භ ගන්න ඒවා අරගෙනද තියෙන මේ සමාගම. ඒක තමයි තියෙන ප්‍රධානම ගැටලුව. දැන් කෝමාරිකා වගා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනකොට කිසිදු ආකාරයකින් පරිසර බලපෑම් මැගීමක් ක්‍රියාත්මක කළේ නැහැ. දැන් අපි දන්නවා මේකට නීතිමය තත්වයන් ගණනාවක් තියෙනවා. එක පැත්තකින් ජාතික පාරිසරික පනත. ජාතික පාරිසරික පනතට අනුව ප්‍රකාශයට පත්වෙච්ච 1993 ජූනි 24 772 ඇලයිරක් 22 කියන ගැසට් නිවේදනයක් තියෙනවා. ඒ ගැසට් නිවේදනයේ යටතේ සඳහන් වෙනවා හෙක්ටයාර් එකකට වැඩි වනාන්තර ඉඩමක් එලිපෙහෙලි කරලා යම්කිසි ආකාරයක සංවර්ධන ක්‍රියාවලියක් ක්‍රියාත්මක කරනවා නම් ඒ සඳහා පරිසර බලපෑම් මැගීම් වාර්තාවක් සකස් කරලා ඒ සඳහා පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගන්න ඕනේ. ඊට අමතරව හෙක්ටයාර් 50කට වැඩි භූමි ප්‍රදේශයක් එලිපෙහෙලි කරලා මේ වගේ සංවර්ධන ක්‍රියාවලියකට යනවා නම් ඒ සඳහාත් පරිසර බලපෑම් මැගීම් ක්‍රියාවලියක් ක්‍රියාත්මක කරලා පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගන්නවා. එතකොට ඒවා එකක්වත් ක්‍රියාත්මක වුණේ නැහැ. ඊට අමතරව අපි දන්නවා පුරාවස්තු ආඥාපනත. පුරාවස්තු ආඥාපනතට අනුව ප්‍රකාශයට පත්වෙච්ච ගැසට් නිවේදනයක් තියෙනවා 2006 අවුරුද්දේ ඔක්තෝබර් 19 වෙනිදා 1152 ඇලයිරක් 14 කියලා ගැසට් නිවේදනයක් තියෙනවා. මේ ගැසට් නිවේදනයේ සඳහන් වෙනවා ලංකාව පුරා ඕනේ භූමි ප්‍රදේශය තුල ඕනෑම ආකාරයක සංවර්ධන ක්‍රියාවලියක් මහ පරිමාණයෙන් ක්‍රියාත්මක වෙනවා නම් ඒ සඳහා පුරාවස්තු ආඥාපනතට අනුව පුරාවිද්‍යාත්මක හානිය ගැනීමක් කළා ඒ සඳහා අනුමැතිය ලබා ගන්න ඕනේ. එතකොට මේ කිසිම දෙයකින් තොරව තමයි මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නේ. මම හිතන්නේ ඕනේ ආවරණය අරගෙන තියෙන කුඩා ඉඩම් කට්ටි විදිහට කරගෙන යනවා වගේ අදහසකින් තමයි ඕනේ කරන තනි අයිති තියෙනව නේද? පැහැදිලිවම. ඒ පැත්ත එකක් පැත්තකින් තියෙනවා අනිත් පැත්තෙන් දේශපාලන ආවරණය. මොකද අපි මේ අවුරාලංකා සමාගම මගින් මේ කරන ක්‍රියාවලිය තුළදී ප්‍රධාන වශයෙන් පරිසර අමාත්‍යවරයා විදිහට හිටපු පරිසර අමාත්‍යවරයා විදිහට අපිට හඳුන්වන්න ඕනේ. එස්.එම්. චන්ද්‍රසේන අමාත්‍යවරයාගේ සම්බන්ධතාවයේ උඩ තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. එයාම බැකෝ දාලා කැලෑ සුද්ධ කරනවා. කැලෑ සුද්ධ කළා තමයි ඒක ආරම්භ කරන්නේ. එතකොට එතනින්ම පේනවා අපේ රටේ මේ පාරිසරික අනපනත් කොයි විදිහටද පරිසර අමාත්‍යවරයා විසින් මේ උල්ලංඝනය කළා දාන්නේ කියලා. එතකොට අපි රටේ ජනතාවට හැඟීමක් ලබා දෙනවා මේ පාරිසරික අනපනත් කියලා කියන්නේ නීතිය කියලා කියන්නේ කිසිම වැඩගම්මකට නැති දේවල් විදිහට හඳුන්වලා තියෙනවා. ඒවා එතකොට සමාජයේ බාර අරගෙන අනිත් පැත්තෙන් ඒවා ඒ පැත්තෙනුත් ක්‍රියාත්මක වෙනවා. මං හිතන්නේ මේ දැන් අපි මෙහෙම නිහඬව හිටියොත් ජනතාවක් විදිහට රටක් විදිහට ඔහොම දැන් විල්පත්තුව අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම වටේ මොහොම ගිහිල්ලා අපි නිහඬව හිටියොත් අපි පැත්ත බලන්නේ අපි අපේ වැඩක් කරගෙන ඉඳලා ටික දවසකින් කෝ විල්පත්තුව කියලා මොකද්ද විල්පත්තුව කියන්නේ කියලා අයියම එකක් නැති වෙලා තියෙන්නේ. ඔක්කොම මේක ආක්‍රමණය කරලා තියෙන නිසා ජනතාව විදිහට මේ රටේ මිනිස්සු විදිහට මේ රටේ පුරවැසියන් විදිහට පරිසර වේදීන්ට මේක දීලා අපි පැත්තකට වෙලා ඉන්න එක සුදුසු නෑ. පරිසර වේදීන් එක්ක අපිත් එකතු වෙලා මේ රටේ පරිසරය ආරක්ෂා කරගන්නට වහා අපි කටයුතු කළ යුතුයි. අපේ අනාගත පරම්පරාව වෙනුවෙන් මේ පරිසරය අපි ඉතුරු කරන්න ඕනේ. මේ රටේ සුබ සිද්ධිය වෙනුවෙන් අපි පරිසරය ඉතුරු කරන්න ඕනේ. අවසානයේ එක මොහොතක මේ මොහොතට ලැබෙන මුදල් කුට්ටිය සියලු දේවල් අපේ සාර්ථක කරලා දෙන්නේ නැහැ. ඒක බොහොම වේගයෙන් ඒක ඉවර වෙලා ගිහිල්ලා ඊට පස්සේ අපිට ඒ වගේ දසදහස් ගුණයකින් වියදම් කරන්න සිද්ධ වෙනවා මේව නැවත යථා තත්ත්වයටපත් කර ගැනීම සඳහා. එහෙනම් සජීව බෙහෙවින් සුතිවන්ත වෙනවා. තව මොන හරි විශේෂ දේවල් යමක් එකතු කරන්න තියෙනවද? විශේෂයෙන් අවසාන වශයෙන් නාරද අපිට අවධානය කරන්න වෙන්නේ මේ සමාජය මේ පක්ෂ දේශපාලනයකින් තොරව. ඒ කියන්නේ පක්ෂ දේශපාලනයෙන් තොරව කියන එකේ අදහස වෙන්නේ තමන්ගේ පක්ෂය ආණ්ඩු බලය හොබවන අවස්ථාවලදී මොන වැරැද්ද කළත් ඒක ආවරණය කරගෙන එහෙම නැත්නම් ඒක වහගෙන ඉන්න ස්වභාවය මේ සමාජයෙන් ඉවත් විය යුතුයි. මොකද අද වන විට අපිට දකින්න ලැබෙන්නේ මේ தත්ත්වය. ඉතින් මේ தත්ත්වයෙන් මිදිලා මේ ස්වභාවික සම්පත්වල අයිතිය කියන එක පොදු අයිතියක්. ඒ අයිතිය අපි කිසිම වෙලාවක කිසිම කෙනෙකුට බාර දීලා නැහැ. මොකද ඒක අපිට තියෙන මූලික අයිතිවාසිකමක්.
ජීවත් වීමට තියෙන අයිතිය අපිට ඍජුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නොතිබුණාට බොහෝ අධිකරණ ක්‍රියාවලීන් හරහා ඒක තහවුරු කරලා තියෙනවා. ඒකත් එක්ක බැඳිලා තියෙනවා පාරිසරික අයිතිය කියන එක. ජීවත් වීමේ අයිතිය තහවුරු වෙනකොට ඒකත් එක්ක සෞඛ්‍යයට තියෙන අයිතිය, ඒ වගේම මේ ස්වභාවික සම්පත් වලට තියෙන අයිතිය, ජලයට තියෙන අයිතිය, මේ හැම දෙයක්ම තහවුරු වෙලා තියෙනවා. එතකොට ඒක අපිට මූලික අයිතිවාසිකම. එතකොට මූලික අයිතිවාසිකම අපෙන් අහිමි කරන හැම අවස්ථාවකදීම සිවිල් පුරවැසියෝ විදියට අපිට වගකීමක් තියෙනවා ඊට එරෙහිව කටයුතු කරන්න. ඉතින් ඒ ඊට එරෙහිව කටයුතු කිරීම සඳහා සමාජය මැදිහත් වීම අවශ්‍යයි. සමාජයේ නියෝජනය අවශ්‍යයි. ඒක ඔබ සඳහන් කළා වගේ පරිසරවේදීන්ට හෝ එහෙම නැත්නම් පරිසරය ගැන ආදරයක් දක්වන කීප දෙනෙකුට හෝ එක මාධ්‍යවේදියෙකුට හෝ මාධ්‍ය ආයතනයකට විතරක් පවරන්න බෑ. මේක සමස්ත සමාජයේම වගකීමක් වෙනවා. ඒ වගකීම අපි ඉටු කරමු. ඒක තමයි ප්‍රධාන වශයෙන්ම අපි ජනතාවක් විදිහට එහෙම නැත්නම් සිවිල් සමාජයට අපිට ආරාධනා කරන්න වෙන්නේ. ඒ යුතුයකම ඉෂ්ට කිරීම සඳහා අපි පිවිසීම වැදගත් වෙනවා. එහෙම එකතු වෙන්න කැමති ක්‍රියාකාරී කෙනෙක් විදිහට එහෙම එකතු වෙන්න ඔබ කැමති නම් අපේ මේ වැඩසටහනේ කමෙන්ට් එකක් විදිහට දාලා සම්බන්ධ වෙන්න පුළුවන්. ඔබ අනාගතයේදී අපි සම්බන්ධ කරගන්නම් මේ වැනි ක්‍රියාකාරකම් වලදී. ඉතින් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා සජීව අපිත් එක්ක සාකච්ඡාවට සහභාගී වීම පිළිබඳව ඉදිරියේදීත් විවිධ පරිසර හානි සිද්ධ වෙනකොට පරිසර සම්බන්ධ විවිධ දේවල් සිද්ධ වෙනකොට ඔබ හොයාගෙන ඉන්න අපි බලාපොරොත්තු වෙන තමයි මිහිසර කතාබහ තුලින් මේ සම්ගෙන යන්නේ. එhmenan නැවතත් දවසක හමු වෙමු. කළු වැලි කතරයි හරිත නිම්නයයි මහසාගරයයි නිල්ගුවන් ගැබයි මේ මිහි මණ්ඩලයි මිහි මවගේ ගීතයයි මිහිසර Echoes of the living planet.